समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී බෞද්ධයන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ කන්නිමහර වතුරුගම පදිංචි සදැහැති දායිකාවක් විසින්. ඇයගේ නම සඳහන් කරලා නැහැ. බොහෝම ශ්‍රද්ධාවෙන් මේ උතුම් කටයුත්තට දායකත්වයෙන් ක්‍රියා කරනවා. මුළු ලෝකයටම දහම් පණිවිඩය බෙදන්න මේ මහත්මිය ක්‍රියා කරලා තියෙනවා. එතකොට එයින් ජනිත වන්නේ අප්‍රමාණ වූ කුසලානිසංසයක් පින්වතුනි. එතුමියගේ අරමුණත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසල බලයෙන් එම සදැහැති දායිකාවගේ නමින් මිය පරලොව ගිය ආදරණීය දෙමාපියන්ටත් සිය සාමි පුරුෂයාටත් එතුමන්ගේ දෙමාපියන් ඇතුළු වර්ග පරම්පරාවල පරලෝ සැපත් පින් බලාපොරොත්තු වන ඥාතීන් වේනම් ඔවුන්ටත් මේ පින් අනුමෝදන්ව භව ගමන සුවපත් වේවා. මතු භවයකදී මිනිසත් බවක් ලබා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා. සක්දෙවිඳුන් ප්‍රදාන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වායි මේ මහත්මිය ප්‍රාර්ථනා කරනවා. බලන්න පින්නතුනි, ඇය නමක් සඳහන් කරලා නැහැ. ඒ තමන් පින්කම් කරනකොට සමහරු ඔය පන්සලට මොනවා හරි පූජා කළත් නම ගහනවනේ. සමහර ලාවට කෝප්පයක් පූජා කළොත් කෝප්පේ නම ගහනවා. මේ අහවලා විසින් අහවලාට පින් පිණිස පූජා කරන ලදී.
පිඟානෙත් නම ගහලා තියෙනවා. කොට්ටවුරෙත් නම ගහලා තියෙනවා. ඒක ඇත්තටම සුදුසු නෑ පින්නතුනේ. මොකද දැන් අප විහාරස්ථානීය තුල කිසිම දෙයක නමක් මා කියන්නේ ගහන්න එපා. කොත්තනකවත් නමක් ගහලා නැහැ. අපේ විහාරස්ථානයේ අපි ගොඩනගාගෙන යනවා. එක සැදැහැවත් පින්වතුන් තමයි සියලු දේම පූජා කරලා තියෙන්නේ විහාරස්ථානයේට. හැබැයි කිසිම එහෙක නමක් නැහැ. මම ඒක හරියටම අගය කරනවා. පින්වතුනි තමන් විතරයිනේ මේ නම දන්නේ. වෙන කවුරුවත් දන්නේ නැහැ. තමන්ම ඇවිල්ලා තමන් එහි බැඳීමක් ඇති කරගන්නවා. ඒකේ තියෙනවා අවාසි ගොඩක්. මම මේ මෙතුමියගේ ක්‍රියාව නිසා මම ඒක කියන්නේ මුලින්. පින්නතුනි දවසක් ඔන්න අප විහාරස්ථානයට එක පවුලකින් පිරිසක් ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කරා, හාමුදුරනේ අපි කැමති මේ වතුර ටැංකියක් පූජා කරන්න. අර ප්ලාස්ටික් වතුර ටැංකිය තියෙන වතුර ටැංකිය. මං ඇහුවා ඇයි එහෙම කියලා. නෑ මගේ තාත්තයේ මහත්මිය කිව්වේ මගේ තාත්තා, මම තමයි පවුලේ එකම දියණිය. මගේ තාත්තා පයිප්ප වැඩ කර බාස් කෙනෙක්. ඒ නිසා තාත්තට පිම්පිනිස වතුර ටැංකියක් තමයි අපි පූජා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මං කොහොඳයි පූජා කරන්න කියලා. ඊට පස්සේ ඔන්න ඒ මොහොතේම ගෙදර ගිහිල්ලා එතකොටත් ගෙදර ගෙනල්ලේ වතුර ටැංකිය. වතුර ටැංකිය වාහනයකින් පන්සලට අරන් ආවා. ඊට පස්සේ ඒකේ තියෙන පිටින්ස් ටිකත් ඔක්කොම ගෙනාවා. ගෙනල්ලා ඉතින් තාත්තා මිය ගියා. තාත්තා අපි ඇහුවට පස්සේ මගේ පස්සෙන්මයි එන්නේ කියලා තියෙනවා. අපි විහාරස්ථානයකට සිල් රෙදිත් දුන්නා. පින් දුන්නට තාම තාත්තා පින් අනුමෝදන් වෙලා නැහැ. තවමත් ඒ බලපෑම තියෙනවා කිව්වා. මම කිව්වා හරි පින් ගන්න පුළුවන් විදියට අපි පින් දෙමු. ඊට පස්සේ දැන් මේක කතා කරලා ඉවරුණාට පස්සේ මට කියනවා හාමුදුරනේ මේ වතුර ටැංකියේ තාත්තගේ නම ගහන්නද කියලා ඇහුවා. මං කිව්වා මෙහි නම් ගහන්නේ නැහැ. අනේ හාමුදුරනේ අපි ඒක ස්ටිකර් එකක් ගහගෙන ඉකව ආවේ. ඉතින් දැන් කරන්න දෙයක් නැහැනේ. මං කිව්වා දැන් පූජා කරන්න බෑ මේක. මෙයා වෙනුවෙන් මේ තාත්තා වෙනුවෙන් දානෙකුත් දෙන්න ඕන. දානෙකුත් දීලා තමයි මේ වතුර ටැංකිය පූජා කරන්න ඕන. ඒක විශේෂ දානයක්. ඒ දාණයට අවශ්‍ය දේවල් මේවා කියලා මම කිව්වා. දැන් නම ගහලා තියෙනෝනේ. මොකක්ද නම? සෝමපාල. ඒකේ ගහලා තියෙන සෝමපාල පියාණන්ට පිම්පිනිස. දැන් මේගොල්ලෝ අර ස්ටිකර් එක ගහගෙන ඇවිල්ලානේ. දැන් කරන්න දෙයක් නැහැ. මං කෝ හරි කමක් නැහැ. ඔයාලා ගහගෙන ආපු එක නිසා తాවකාලිකව ඕක අලවල යන්න කියලා. ඊට පස්සේ වතුර ටැංකියේ අලවල ගියා. ඉස්සරහා අපේ විහාරයක් තියෙනවා. ඒ විහාරේ ඉස්සරහා මේ වතුර ටැංකිය තිබ්බා. නම ගැහුවා. මේගොල්ලෝ ගියා. ඒගොල්ලෝ ආයි පින් දෙන්න එන්නේ තව සුමාන දෙකකින් වගේ. මම දවසක් නියම කළා. ඒ කියන්නේ ඉඩ තියෙන ස්වභාවය අනුව. දැන් පන්සලට එන 100,000 ගණන් මිනිස්සු පන්සලට එද්දිම අර වතුර ටැංකිය ඈතට පේනවා. ඒකෙන් නමක් පේනෝ ටිකක් ලොකු අකුරෙන් ලියලා තියෙනවා. හැම එක්කෙනාම අරක දකින්නකොටම අර නම හිතින්ම කියවෙනෝනේ පින්නතුනේ. සෝමපාල පියාණන්ට පිම්පිනිස. කවුරුත් ඔක් කියනවා සෝමපාල පියාණන්ට පිම්පිනිස. ශබ්ද නගා කියවෙ නැතුණාට හිතින් කියනවා. පින්නතුනේ ඔහොම තියලා දවස් 10ක් විතර ගියාට පස්සේ
මම ධර්ම දේශනාවකට දවසක් මට යන්න සිද්ධ වුණා ඈත රත්නපුරේ. මම මේ ධර්ම දේශනාව අවසන් වෙලා නැවතත් පන්සලට එනකොට රාත්‍රී 2:00යි. තවත් පිරිසක් මුණ ගැහිලා ධර්ම දේශනාවත් කළා පිරිසක් මුණ ගැහිලා තමයි ආවේ 2:00. ඊටසේ මාව එක්කරගෙන ඇවිල්ලා පන්සලට බස්සලා ඒ අය ගියා. සාමාන්‍යයෙන් පින්නතුනි මං හැමදාම කරන සිරිතක් තියෙනවා. ඒ තමයි මම කොහේ ගිහිල්ලා ආවත් විහාරේ වන්දනා කරලා පහන් දල්වලා වන්දනා කරලා ඒ වෙලාවට ගැලපෙන භාවනාවක් කරලා තමයි නිදන්නේ. ඊට පස්සේ මං මූණකට හොදගෙන විහාරයට යනකොට 3ට කිට්ටුයි. මම පහන දල්වන්න විහාරේ ඉස්සරහ කර්ටන් එකක් දාලා තියෙනවා. ඒකෙන් පිට තමයි දැන් මේ වතුර ටැංකිය තියෙන්නේ. මම මේ විහාරේ ඇතුළට ගිහිල්ලා අර කර්ටන් එක ඈත් කළා පහන දල්වන්න පහන් තිරයක් දාලා ගිනි පෙට්ටිය අරන් ගිනි කූර ගහන්න හදනකොටම මට සද්දයක් ඇහුණා කියලා වගේ. මම හිතුවා එතන අඹ ගහක් තියෙනවා අපේ. අඹ ගහේ කොළ හුළඟට හෙල වුණා කියලා. මම මේ පැත්ත බලලා ආපහු ගිනි කූර ගන්න ආයෙත් ඒ සද්දය ඇහුණා. මම දැනගත්තා දැන් වෙන මොකක් හරි කියලා. ඊට පස්සේ මම පහන දල්වලා මං කර්ටන් එක ඈත් කරලා බලනකොට එතන ලොකු ආලෝකයක් නැහැ. යන්තම් ආලෝකයේ තියෙන්නේ එතන විහාරේ ඇතුලේ ආලෝකයේ තියෙනවා. අර ටැංකිය උඩින් තියෙනවා මීදුමක් වගේ. මේ මීදුම ඇතුලේ එම්බෝස් කළා වගේ රූපයක් තියෙනවා. ඔන්න බලන්න පින්නතුනි ස්වභාවය. ඒක මේ ලස්සන රූපයක් නෙවෙයි. ඇඟේ අනිත් ටික දිය වෙලා වගේ ඒක පේන්නේ නැහැ මූණ පේනවා. කවුද මේ? ඒ තමයි සෝමපාල. අන්න බලන්න පින්නතුනි. අර නම ගහු නිසා අර නම කියවන පාසා සෝමපාල හිතුවා මෙතන තමයි පින් දෙන තැන මෙතෙන්ට එන්න ඕන කියලා පන්සලට ආවා. මම කිව්වා සෝමපාල ඔයාට මෙතන ඉන්න සුදුසු තැනක් නෙවෙයි. මේක විහාරස්ථානයක් නේ. නිසා කරුණාකරලා යන්න මං පින් දෙන දවසට කතා කරන්න. එතනින් නොපෙනුනාට ඔය ප්‍රේතයන්ට පුළුවන් පින්නතුනි දුර්ගන්ධ නිකුත් කරන්න. තොර දුර්ගන්ධයක් එන්න පටන් ගත්තා. මම දන්නවා තාම මෙයා ඉන්නවා. මං කිව්වා මාව අමනාප කරගන්න එපා. ඒක නිසා කරුණා කරලා යන්න ගිහිල්ලා මම පින් දෙන දවසට එන්න කියලා මං ඉතින් පිරිත් ගාතාවක් කියනකොට එතන තිබිච්ච ස්වභාවය නැති වුණා. ඒ කියන්නේ ගියා. මං ඒ මොහොතේම අර ස්ටිකර් එක ගලවලා දැම්මා. පින්නතුනි අන්න ඒකයි මා කියන්නේ නම් ගහන්න එපා කියලා. නමුත් මිනිස්සු සතුටු වෙන්නේ නම් ගැහුවාම. හැබැයි අප විහාරස්ථාන නම් මං කිසිම නමක් ගහලා නැහැ. ඒක නිසා මේ කෝප්පේ පීරිසියේ පිඟානේ නම් ගැහුව මේක හරි අප්‍රසන්නයි. පින්නතුනේ. එතකොට මේ මිනිස්සයාගේ නම කියා එයා ප්‍රේතෙක් වෙලා හිටියොත් එතෙන්ට එනවා. ඒ නිසායි මා කියන්නේ ඒ නම් ගැසීම සුදුසු නෑ කියලා. පින්නතුනේ ඒක පින්කමක් කරොත් හිතේනේ තියෙන්න ඕන. අන්න ඒකයි අවශ්‍ය. ඉතින් මට ඒක මතක් වුණේ මම ඒ අදෘශ්‍යමාන ලෝකයේ ගැන පින්නතුනි ගොඩාක් හොයලා තියෙනවා. මම ඒ ගැන ගොඩක් දන්නවා. ඒවා ධර්ම දේශනාවට ඕනුනොත් මම කියන්නම්. මම මෙතුමිය සදැහැති දායිකාවක් කියලා තියෙන නිසා තමයි මට ඒක මතක් වුණේ. අපි දැන් බණ පදයකට අවධානය යොමු කරමු.
එතුමිය ඉල්ලීමක් කරලා තියෙනවා නිර්වාණ අවබෝධය සඳහා සුදුසුම භාවනාව සහ අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාපිළිවෙත පැහැදිලි කරන දෙනසේක්වා කියලා. පින්වතුනි, අපි අද මේ දේශනාවෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා සතර බ්‍රහ්ම විහාර ධර්ම. මොනවද සතර බ්‍රහ්ම විහාර ධර්ම කියලා කියන්නේ? ඔබ දන්නවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. දැන් ඔන්න නිර්වාණය පිණිස අපි යන ගමනේ භාවනාව කියන එක. පින්නතුනි, මා මුලින් මතක් කළා අපිට මේ බණපදයක් අහන්න නැතුව පින්නතුනි නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා බණ අහන්නම ඕන. බණ අහනකොට තමයි ධර්මය දැනගන්නේ. දැනගත් ධර්මය වඩා තහවුරු වෙන්නේ. දැනගත් ධර්මය වඩා තහවුරු වෙනවා. හිතේ තියෙනව නම් නොසන්සුන්කමක්, අසහනකාරී බවක්, අන්න ඒ තත්වයෙන් අත්මිදිලා හිතට සහනය, සංසිඳීම, සතුට එන්නේ බණ අහනකොට. සැකතැන් හිතේ තියෙනව නම් ඒ සැකතැන් දුරු කරගෙන පින්නතුනි නිවැරදි දැක්මකින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ බණ අහනකොට. එච්චර විතරක් නෙවෙයි. වැරදි දෘෂ්ටියක, මිත්‍යා දෘෂ්ටියක ඉන්නව නම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත්මිදිලා සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් බණ අහනකොට. අපේ ජීවිතයේ මෙලොවින් තියෙන දුර්වල අඩුපාඩුකම් මගහරවගෙන නිවැරදි කෙනෙක් වෙලා අවසාන චුතිසිත යහපත් කරගෙන ඒ අනුව ආයති පරලෝ ආයති භවය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබලා ඊට පස්සේ අපට පුළුවන් වෙනවා මේ සියල්ලටමත් වඩා අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට ඒ සසර දුකින් අත මිදලා උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඉතින් මේකට බණ අහන්නම ඕන. බණපදයක් අහන්න නැතුව ලෝකේ කාටවත් නිවන් දකින්න බෑ. ඒ වගේම පින්නතුනි, සමහර අය කියනවා බණ ඇහුවම ඇති භාවනා කරන්න ඕන නැහැ කියලා. මෙන්න මේක වැරදි අර්ථකථනයක්. පින්නතුනි, භාවනාවෙන් තොරව නිවන් දකින්න බෑ. එතකොට හුඟක් අය බණ අහගෙන ඉඳිද්දී මාර්ගඵල ලැබුවේ. ඔව්. ඒක සංසාරේ භාවනා කළ දියුණු කරපු මනසක් තියෙන අය. පස්සක තවුසන්ගෙන් කොණ්ඩඤ්ඤ තාපසතුමා මුලින්ම පින්නතුනි අවබෝධ කරගත්තා ධර්මය. ධම්මචක්කප්පවත්තන සූත්‍රය. එතකොට නුවණ තිබිච්ච කෙනෙක්. එයාට පුළුවන් වුණා බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාව පටන් ගන්නකොටම හිත එකඟ කරගෙන ඒ ඔස්සේ බණපදයේ ඔස්සේ හිත දියුණු කරගන්න. එතකොට එතන ධර්ම ශ්‍රවණයයි භාවනාවයි දෙකම වෙනවා. ඒ නිසා භාවනාවෙන් තොරව නිවන් දකින්න බෑ. භාවනාව අවශ්‍යමයි. මොකද හිතත් එක්ක කරන ගනුදෙනුවන්නේ මේ නිවන කියන්නේ. හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්න ඕන. හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්න පින්නතුනි අනිවාර්යයෙන්ම අපි හිත දියුණු කරන්න ඕන. හිත දියුණු කරන්නේ නැතුව කෙලෙස් දුරු කරන්න බෑනේ. කෙලෙස් මොනවද කියලා අවබෝධ කරගන්න බෑනේ. හිතේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා දකින්න බෑනේ හිත දියුණු කරන්නේ නැතුව. ඒ නිසා හිත දියුණු කරන එක අත්‍යවශ්‍යයි. ඒකට භාවනාව ඕන. ඒ නිසා භාවනාවෙන් තොරව නිවනක් නැහැ. පින්නතුනි, මේ භාවනාව අපි මෙතන සතර බ්‍රහ්ම විහාර ධර්මවල තියෙනවා. පළවෙනි එක තමයි මෙත්තා. මෙත්තා කියන්නේ මෛත්‍රියට.
මෛත්‍රිය කියන්නේ මිතුරුකමට. දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයෙන් හරි අඩක්ම පවතින්නේ මිත්‍රත්වය මත නේද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ආනන්ද මේ ශාසනයෙන් අඩක් නෙවෙයි. සමස්ත බුද්ධ ශාසනයම පවතින්නේ මිත්‍රත්වය මතයි. ඒ කියන්නේ මෛත්‍රිය මතයි. එහෙනම් මෛත්‍රිය කොයිතරම් ප්‍රබලද? අපේ සමාජය තුල පින්නතුනේ මේ මෛත්‍රිය නම් වූ උත්තුංග ගුණාංගය අපි කවුරුත් තුල තියෙනවා නම් අපි කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අපි කාටවත් ද්වේෂ කරන්නේ නැහැ. අපි කාටවත් විපතක් කරන්නේ නැහැ. අපි ඒ අයගේ දියුණුව දැකලා සතුටු වෙනවා. අපි එයාට උදව් කරනවා. එයා සුවපත් වේවා කියලා හිතනවා. එහෙනම් මෛත්‍රිය කොච්චර වැදගත්ද? ලෞකික ජීවිතයටත් දරුවන්ට කොච්චර වැදගත්ද? තමන් පාඩම් මතක තියාගන්න. පාඩම් මෙනෙහි කරන්න. සිත දියුණු තත්ත්වයට පත් කරගන්න. මෛත්‍රිය අතිශය වැදගත්. එතකොට අපේ ධර්මයේ තුල විස්තර කරනවා භාවනා ක්‍රම දෙකක්. එකක් සමත භාවනාව, අනෙක් එක විපස්සනා හෙවත් විදර්ශනා භාවනාව. සමත භාවනාවට නමක් කියනවා චිත්ත භාවනා කියලා. චිත්ත භාවනා කියන්නේ සිත දියුණු කරන භාවනාව කියන එකයි. විදර්ශනා විපස්සනා භාවනාවට කියනවා පඤ්ඤා භාවනාව කියලා. පඤ්ඤා භාවනා කියන්නේ පින්නතුනි ප්‍රඥාව ලබා දෙන භාවනාව. එහෙනම් නිවන් දකින්න සමත භාවනාවක් ඕන, විදර්ශනා භාවනාවක් ඕන. සමත භාවනාවෙන් පමණක් නිවන් දකින්න බෑ. සමත භාවනාවෙන් ඒකට අවශ්‍ය කරන මගහසර සකස් කර ගන්න පුළුවන්. විදර්ශනා හෙවත් විපස්සනා භාවනාවෙන් තමයි නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන කාලයේදී උන්වහන්සේ බෝධිසත්වයෙක් තාපසතුමෙක් හැටියට එදා සත්‍ය හොයාගෙන යන ගමනේදී කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි, කුසලයේ කුමක්ද සත්‍යයේ කුමක්ද කියලා හොයා යනකොට මුණ ගැහුණ ගුරුවරු දෙදෙනෙක්. ඒ තමයි ආලාර කාලාම තාපසතුමා හා උද්දකරාම පුත්ත තාපසතුමා. මේ ආලාර කාලාම තාපසතුමාගෙන් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධාර්ථ තාපසතුමා ඉගෙන ගත්තා. එතකොට බුදු වෙලා නැහැ. සිද්ධාර්ථ තාපසතුමා ඉගෙන ගත්තා මොනවද? පංච අභිඥා සප්ත සමාපatti. ඒ මොනව වඩලද? සමත භාවනාව වඩලා. එහෙනම් සමත භාවනාව සිද්ධාර්ථ බෝසතුන් ಭಾರತයේ පහළ වෙනකොට තිබුණද නැත්ද? තිබුණා. බුදුහාමුදුරේ අනුමත කරාද? ඔව් අනුමත කරා. හොඳ දේ අනුමත කරා. එතකොට පංච අභිඥා සප්ත සමාපatti ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කු යන පංච අභිඥාත් ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන, ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, මේ සප්ත සමාපත්තිත් ලබාගත්ත අර ආලාර කාලාම තාපසතුමාගෙන්. උද්දකරාම පුත්ත තාපසතුමාගෙන් ලබාගත්ත තව එක සමාපත්තියක් වැඩියෙන්. ඒ තමයි නේව සංඥා නා සංඥායතන. එතකොට එතුමා ළඟ තිබුණ පංච අභිඥා අෂ්ට සමාපatti. එතකොට සිද්ධාර්ථ බෝසතුන් මේ පංච අභිඥා සප්ත සහ අෂ්ට සමාපatti ලබාගත්තේ සමත භාවනාවෙන්. හැබැයි ලෞකික ජීවිතයටයි සම්බන්ධ. ලෞකික ජීවිතයට සම්බන්ධ දෙයින් නිර්වාණය එතනින් සීමා වුණොත් පසක් කරගන්න බෑ. ඒ නිසා තමයි නැවතත් හුදකලාව තනියම බවුන් වඩන්න පටන් ගත්තේ ඒ විදර්ශනාව. එහෙනම් විදර්ශනාව ಭಾರತයේ වෙනකොට තිබුණේ නැහැ. විදර්ශනාව බුදුරජාණන් වහන්සේ විසින්ම සොයාගනු ලැබුවා. ඒ නිසා විදර්ශනා භාවනාවෙන් තමයි නිර්වාණය පසක් කරගන්න පුළුවන්. හැබැයි පින්නතුනේ එක විට විදර්ශනාව වඩන්න යන්න එපා. මොකද අපිට ඒ තරම්
සුස්ක විදර්ශනාවක් අපට වඩන්නට තරම් හැකියාවක් නැහැ එක විට. ඒ නිසා අපි ඉස්සෙල්ලා සමතය වඩමු. සමතය වඩලා හිත දියුණු තත්ත්වයට පත් කරගත්තොත් අන්න අපට විදර්ශනාවට යන්න හරි පහසුයි. දැන් අපි මෙතනදී අවධානය යොමු කරන්න ඕන සමත භාවනාව වඩන්න තියෙනව පින්වතුනි කර්මස්ථාන 40ක්. ඒවට කියනවා සම 40 කර්මස්ථාන කියලා. කර්මස්ථානයක් කියලා කියන්නේ භාවනා අරමුණක්. භාවනා අරමුණු එනම් 40ක් තියෙනවා. සමත භාවනාව වඩන්න. මේ භාවනා අරමුණු 40 අතරේ තියෙනවා සතර අප්පමඤ්ඤා කියලා හතරක්. අන්නේ හතර තමයි මා මේ කිව්වේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා. එහෙනම් පළවෙනි එක මෙත්තා. මෙත්තා යනු මෛත්‍රියයි. එතකොට පින්නතුනි මේ මෛත්‍රිය ප්‍රායෝගික වශයෙන් තමන්ටත් ප්‍රයෝජනවත් අනුන්ටත් ප්‍රයෝජනවත් තමන්ගේ ජීවිතයත් සකස් වෙනවා සමාජ ජීවිතයත් සකස් වෙනවා. ඒ නිසා සමාජයේටම සුඛිත මුදිත සැපවත් වෙන්න මේ මෛත්‍රිය හේතු වෙනවා. මේ මෛත්‍රී භාවනාව වඩන ආකාර ගණනාවක් බණ පොතේ පෙන්නනවා. මෛත්‍රී වඩන හැටි. එතකොට සමතය තමයි මේ වඩන්නේ මුලින්. පස්සේ තමයි අපි විදර්ශනාවට හරව ගන්න ඕන. දැන් අපි මෛත්‍රිය පිළිබඳව මෛත්‍රී භාවනාව පිළිබඳව අවධානය යොමු කරමු. දැන් මෛත්‍රී භාවනාවේ මුලින්ම කරන්නේ මොකද්ද? තමන්ට මෙත් වඩා ගන්න එකයි. මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා මුලින් කියනවා. දැන් මේකට හිතේ එකඟතාවය ඇති කර ගන්න ඕන හිතේ කර්මුණකට ගන්න ඕන. දැන් මෛත්‍රී භාවනාව වඩන්න පින්නතුනි දිසි ඉරියව්වක් අවශ්‍ය නැහැ. දැන් ආනාපාන සතිය වඩනවා නම් අනිවාර්යයෙන්ම පිරිමි කෙනෙක් බද්ධ පර්යංකයෙන් ඉඳ ගන්න ඕන. කාන්තාවක් අර්ධ පර්යංකයෙන් ඉඳ ගන්න ඕන. උජුං කායං පනිදාය පරිමුඛං ඍජු කයක් තියෙන්න ඕන. පිටකොන්ද කෙලින් තියා ගන්න ඕන බෙල්ල හිස කෙලින් තියා ගන්න. ඇස් දෙක වහ ගන්නවා. මෙහෙම තමයි ඉරියව්ව හදාගන්නේ. හැබැයි මෛත්‍රී භාවනාවට එහෙම ඉරියව්වක් අවශ්‍ය නැහැ. බිම වාඩි වෙලත් පුළුවන්, පුටුවත ඉඳගෙනත් පුළුවන්, ඇඳේ හාන්සි වෙලත් පුළුවන්, ඇවිද ඇවිදත් පුළුවන් මෛත්‍රී කරන්න. ඒක නිසා මෛත්‍රී භාවනාවට විශේෂ ඉරියව්වක් අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි හිත එක තැන් කර ගැනීම ඕන මොන භාවනාවට? සමාධිය, චිත්ත ඒකාග්‍රතාව. එතකොට මේ භාවනාවට සිතේ එකඟකම අත්‍යවශ්‍යයි. දැන් පින්වතුනි හිත එකඟ කර ගත්තට පස්සේ මට මෛත්‍රී කරගන්න. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මෛත්‍රී කරගන්න කියන්නේ Tamanට නම් එතන ආත්මාර්ථකාමී අරමුණක් තියෙනව නේද කියලා. නෑ පින්වතුනි. ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඇයි එහෙම කියන්නේ? මේ ලෝකයේ අපි කෙනෙක් වැඩියෙන්ම ආදරේ කාටද? වැඩියෙන්ම ආදරේ Tamanට. එහෙනම් මේ ලෝකයේ වැඩියෙන්ම ආදරේ කරන කෙනාට මෛත්‍රී කරගන්න බැරුව කොහොමද අපි අනුන්ට මෛත්‍රී කරන්නේ? අන්න ඒකයි Tamanගෙන් මෛත්‍රී පටන් ගන්න කියන්නේ. ඒ නිසා මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා. මම වෛර නැත්තෙක් වෙම්මා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා කියලා තමන් හිතන්න. දැන් මම නිදුක් වෙනවනම් මගේ මොකද්ද නිදුක් වෙන්නේ කියලා හිතන්න ඕන. සමහර වාක්‍ය කියනොත් තේරුම හිතන්නේ නැහැ. ඉතින් එතකොට වැඩක් නැහැ. නිකම් පැය ගණන් දින ගණන් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් නෙමෙයි මැරෙනකන් කීයකේ හිටියත් ඔතනින් එහාට යන්න හම්බෙන්නේ නැහැ. මේක හිතත් එක්ක කරන ගනුදෙනුවක් කියලා මම ඒකයි ඉස්සෙල්ලම කිව්වේ. මේක හිතත් එක්කයි මේ ගනුදෙනුව තියෙන්නේ. හිතේනේ කෙලෙස් ඇති වෙන්නේ.
කෙලෙස් කියන්නේ 아무තු දෙයක් නෙමෙයි සිතුවිලි. ලෝභය කියන්නේ සිතුවිල්ලක්. ද්වේෂය කියන්නේ සිතුවිල්ලක්. මෝහය කියන්නේ සිතුවිල්ලක්. ඊර්ෂ්‍යාව කියන්නේ සිතුවිල්ලක්. පින්නතුනි. කුහකකම කියන්නේ සිතුවිල්ලක්. ගුණමක්කම කියන්නේ සිතුවිල්ලක්. එහෙනම් කෙලෙස් කියන්නේ සිතුවිලි. මෙන්න මේ සිතුවිලි සිතත් අඳුන ගන්න ඕන, සිතුවිලිත් අඳුන ගන්න ඕන. සිතයි සිතුවිලි හඳුනගත්තේ නැත්නම් මේ සිතුවිලි පාලනය කරන්න බෑ. සිතුවිලි පාලනය කරන්න සිත හඳුන ගන්න ඕන, සිතුවිලි හඳුන ගන්න ඕන. ඒ නිසා කෙලෙස් කියලා කියන්නේ සිතුවිලි. එසා ඒ සිතුවිලි තමයි අපි පාලනය කරගන්න ඕන. ඒ සිතුවිලි ඇති වෙන්නේ කොහොමද? ඇති වෙන්නේ පංචේන්ද්‍රයන් මුල් කරගෙන. ඇස කන නාසය දිව ශරීරය. ඒවා මුල් කරගෙන අපි බාහිර ලෝකේ පංචකාම වස්තු ග්‍රහණය කරගන්නවා. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ, සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් පහස. එතකොට ඇසෙන් රූපයක් බලා මනසේ ඇති වෙන සිතුවිල්ලක් ඇති වෙනවා. එතකොට ඒ සිතුවිල්ල වෛරී සහගත සිතුවිල්ලක් නම්, ඒ කියන්නේ දුක්ඛ චේතනාවක් නම්, ඇසෙන් රූපය බැලුවා අකමැති රූපයක් දැක්කේ. එතකොට හිත සතුටු වෙන්නේ නැහනේ. එතකොට ඇති උනේ දුක්ඛ චේතනාව. දුක්ඛ චේතනාවක් කියන්නේ ගැටීම් සහිත චේතනාව. දුක්ඛ චේතනාවක් කියලා කියන්නේ වෛරී සහගත චේතනාව. එතකොට වෛරයක් ඇති උනේ. එතකොට වෛරය කියලා කියන්නේ පින්නතුනි ක්ලේශයක්. ආන්න බලන්න. එතකොට ඒක ඇති උනේ කොහොමද? ඇසෙන් රූපය බලලා. එහෙම නැත්නම් කනෙන් ශබ්දය අහලා. අකමැති ශබ්දයක් නම් ඒත් එහෙමයි. අකමැති දුර්ගන්ධයක් නම් ඒත් එහෙමයි. අකමැති රසක් නම් ඒත් එහෙමයි. අකමැති පහසක් නම් ඒත් එහෙමයි. පින්නතුනි හැම මොහොතෙම ඔන්න ඔය සිතුවිලි තමයි අපි කෙලෙස් කියලා කියන්නේ. එතකොට සිත හඳුනාගත්තාම, සිතුවිලි හඳුනාගත්තාම තමයි ඒවා පාලනයකට නතු කරන්න අපට හැකියාව ලැබෙන්නේ. අන්න ඒක හඳුනා ගන්න ඕන. භාවනාවට පෙර මේ ටික හඳුනාගෙන තියෙන්න ඕන. එතකොට මම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කළා. එතකොට මා කිව්වේ මම නිදුක් වේ නම් මගේ මොකද්ද නිදුක් වෙන්නේ කියලා හිතන්න. මගේ කය නිදුක් වේවා, මගේ මනස නිදුක් වේවා. මගේ කය නිරෝගී වේවා, මගේ මනස නිරෝගී වේවා. මගේ කය සුවපත් වේවා, මගේ මනස සුවපත් වේවා. මම සසරගත දුකින් අත මිදේවා. මං වගේම අනිත් අයත්. අන්න බලන්න. එතකොට මම වෛර නැත්තේක් වෙම්මා, ඊර්ෂ්‍යා නැත්තේක් වෙම්මා, දුක් පීඩා නැත්තේක් වෙම්මා. එතකොට මෙවැනි අදහස් ඇති වෙන්න ඕන. එතකොට එකඟ කරගත් හිතට මෛත්‍රී සහගත කමඨහන අරගෙන ඒ ඔස්සේ අපි මෛත්‍රිය වඩනවා. ඔන්න ඕකයි කළ යුතු වන්නේ. එතකොට පින්නතුනේ ඔන්න බලන්න අපිට මේ මෛත්‍රී භාවනාව කරන්න ආකාර ගණනාවක් තියෙනවා. අපි ඒ බලමු මොනවද කියලා. 1. දැන් මෛත්‍රිය මගෙන් පටන් අරගෙන ඊළඟට මට පුළුවන් ගෙදර ඉන්න අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා කියලා හිතන්න. ඊළඟට පුළුවන් වටා පිටාවේ ගෙවල් වල ඉන්න අය. ඊළඟට පුළුවන් ඊට වඩා ඈතින් ඉන්න ගමේම අය. ඊළඟට පුළුවන් සතුරු මිතුරු සියලු අය. ඊළඟට පුළුවන් පළාතේ අය. ඊළඟට පුළුවන් රටේම අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා. ಜಾති ભેද, ආගම් ભેද, කුල මල ભેද, උස් පහත් ભેද කිසිවක් නොසලකා. ඊළඟට මුළු ලෝකයේම ඉන්න සියලු දෙනා. ඊළඟට ගොඩබිම ඉන්න සියලු දෙනා සතුන්. ජලයේ ඉන්න, මහමුහුදේ ඉන්න සියලු සතුන්. මේ අවකාශයේ ඉන්න සියලු සතුන්. මේ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිද. ඕන්න පින්වතුනි මෛත්‍රී කරන එක විදියක්. ඒක ඉවරුණාට පස්සේ ඒක එක වගේ කියලා හිතනවා නම් වෙනත් ක්‍රමයකට යනවා. ඊළඟට අපිට පුළුවන් හිතන්න සතුන්ගේ ස්වභාවය අනුව අපිට මෛත්‍රිය ප්‍රගුණ කරන්න පුළුවන්. කොහොමද? අපා, දෙපා, සිව්පා, බහුපා. මේ විදිහට හිතන්න පුළුවන්. මාමං අපාදකෝ හිංසී මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසි බහුප්පදෝ.
සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා. ඔන්න අපිට හිතන්න පුළුවන්. මාමං අපාදකෝ එන්සේ පාද නැති සත්තු ඉන්නවා. උරගයන් වගේ සතුන්. ඇදෙන සතුන්. බඩගායන සතුන්. ආන්න ඒ සතුන් දියේ ඉන්නත් පුළුවන්, ගොඩබිම ඉන්නත් පුළුවන්, ලෝකේ කොතනක හරි. අන්නේ සියලු සතුන් නිදුක් වේවා නිරෝගී වේවා. මගෙන් පටන් ගන්න. ඊළඟට ඒ දෙපා මේ පාද නැති සත්තු අපාදක. ඊළඟට මාමං අපාදකෝ මාමං හිංසි දිපාදකෝ. පාද දෙකක් තියෙන සත්තු ගැන හිතනවා. දැන් අපිට පාද කීයද? දෙකයි. අපි විතර දයිති වෙන්නේ නැහැ. පින්නතුනි කොච්චර කුරුල්ලෝ පාද දෙකේ ආයේනේ. කොච්චර ඉන්නවද සත්තු වර්ග පාද දෙකේ. ඒ නිසා අන්න බලන්න අපේ අදහස පුළුල්ව හිතන්න පුළුවන්. මාමං චතුප්පදෝ හිංසේ. ඊළඟට හිතනවා පාද හතරක් ඇති සත්තු, තිරිසන්ගත සත්තු. කොච්චරනම් වර්ග ඉන්නවද? පාද හතරක් තියෙන සත්තු. අන්නේ සියලු සතුන්, දිය ගොඩ සියලු සතුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේ. ඊළඟට බහුපදෝ පාද ගොඩක් තියෙන සත්තු. බහුපාද කියන්නේ ඒකයි. පාද ගොඩක් තියෙන සත්තු. එතකොට පාද ගොඩක් තියෙන සත්තු ඉන්නෝනේ පාද 4ට වැඩිව 6ක් 8ක් තියෙන සත්තු ඉන්නවා. පාද 100 ගණන් 1000 ගණන් තියෙන සත්තු ඉන්නෝනේ. දැන් බලන්න හැකරැල්ලෙක් ගත්තොත් එහෙම පාද කොච්චර තියෙනවද? පත්තායෙක් ගත්තොත් පාද කොච්චර තියෙනවද? අන්න මේ වගේ සිත ව්‍යාප්ත කරමින් හිතන්න. ඒකයි මේ කියන්නේ. එතකොට අන්න අපි අපේ සිත පුළුල් කළා. ඈතට පුළුල් කරගෙන යනවා. ඔන්න පින්නතුනි මෛත්‍රී වඩන තවත් ක්‍රමයක්. දැන් දෙකක් කිව්වා. 3. අපිට පුළුවන් මෛත්‍රී කරන්න දස දිශාව සිහිපත් කරලා. ඒ කොහොමද? පින්නතුනි අපිට හිතන්න පුළුවන් මගෙන් පටන් ගත්තා. ඊළඟට මම හිතන උතුරු දිශාවේ ඉන්න සීල සත්‍යය. උතුරු අනු දිශාවේ ඉන්න සීල සත්‍යය. නැගෙනහිර දිශාවේ ඉන්න සීල සත්‍යය. නැගෙනහිර අනු දිශාවේ සිටින සීල සත්‍යය. දකුණු දිශාවේ ඉන්න සීල සත්‍යය. දකුණු අනු දිශාවේ ඉන්න සීල සත්‍යය. බටහිර දිශාවේ සිටින සීල සත්‍යය. බටහිර අනු දිශාවේ සිටින සීල සත්‍යය. දැන් දිශා කීයද? 8යි. ඊළඟට හිතනවා උඩ දිශාවේ ඉන්න සත්‍යය හා යට දිශාවේ ඉන්න සත්‍යය. එතකොට දිශා 10යි. මේ දස දිශාව සිහිපත් කරලා මෛත්‍රී කරනවා. ඒතර උතුරු දිශාවේ කිව්වම මේ ඉන්න සියලු සත්‍යෝ අපා දෙපා සිව්පා බහුපා ඔක්කොම සත්තු. ඇසට පෙනෙන නොපෙනෙන සත්තු. මෙහෙම හිතන්න පුළුවන්. හැම දිශාවක් පිළිබඳව මෙහෙම හිතන්න. ඒ සියලු සත්‍යෝම සුවපත් වෙත්වා කියන මේ චේතනාව අපි තුල තියෙන්න ඕන. ඒකයි පින්නත. මෙන්න මේ චේතනාව ඇති කරගෙන කටයුතු කරන්න කියන්නේ. ඔන්න තවත් ක්‍රමයක් මෛත්‍රී වඩන. ඊළඟට 3යි 4 වෙනි ක්‍රමය. මෛත්‍රී වඩන්න පුළුවන්. ඔබ කවුරුත් කරණීය මෙත්ත සූත්‍රය දන්න ඕනේ. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන බොහොම පහසු ක්‍රමයක්. මේ ගාත ඔබ දන්නවා. දීඝා වායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුක තෝලා දිට්ඨා වායේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතා වාසම් භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඔන්න පින්නතුනි අපිට පුළුවන් නේ ඔය විදියට හිතන්න. දීඝා වායේ දිග සතුන්, මහන්තාවා මහත සතුන්, මජ්ක්‍ධිමා මධ්‍යම ප්‍රමාණයේ සතුන්, රස්ස කුඩා සතුන්, අනුක සියුම් සතුන්, තූලා මහත වටකුරු සතුන්, දිට්ඨා වායේව පෙනෙන සතුන්, අද්දිට්ඨා නොපෙනෙන සතුන්, යේච දූරේ දුර සිටින සතුන්, වසන්ති අවිදූරේ ළඟ සිටින සතුන්, භූතාවා භූතාවා කියන්නේ භූතය නෙවෙයි. ඉපදිච්ච සියලු සතුන් සම්භවේසීවා
උපදින්න ඉන්න සතුන්. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. පින්නතුනි හරිම ලස්සනට මෛත්‍රී වඩන්න පුළුවන්. ඔය ක්‍රම 4න් එකක් ඉවර වෙනකොට තව ක්‍රමයක්. ඒක ඉවර වෙනකොට තව ක්‍රමයක් ගන්නවා. ඒක ඉවර වෙනකොට තව ක්‍රමයක් ගන්නවා. බලන්න පින්නතුනි කොච්චර සාර්ථකව මේක කරගෙන යන්න පුළුවන්ද? එතකොට මෛත්‍රී කරන්න අපි තුල තියෙන කෙලෙස් ඉස්සෙල්ල වෙන්නේ මොකද්ද? තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා. తాවකාලිකව යටපත් වීම වෙනවා. දැන් බරපතල ක්ලේශයක් නේ පින්නතුනි. ව්‍යාපාදයේ, පටිගය, වෛරය, කෝපය, ක්‍රෝධය. එතකොට මේක යටපත් කරන්න පුළුවන් මේ මෛත්‍රිය දිගින් දිගට වඩනකොට. බලන්න කොච්චර ප්‍රායෝගිකද. එතකොට ක්ලේශයක් බරපතලම ක්ලේශයක්. ද්වේෂය කියන්නේ තාම බරපතල ක්ලේශයක්. දැන් පංච නීවරණ වල දෙවණියට සඳහන් වෙන්නේ ව්‍යාපාදේ. දස සංයෝජන වල පස්වෙනියට සඳහන් වෙන්නේ පටිගය කියලා. එතකොට මේ කාමරාග පටිග කියන දෙක මුලිනුපුටා දාන්නට මාර්ගඵල දෙකක් ගත වෙනවා. කොච්චර බරපතලද එහෙනම් මේ කාමරාග පටිග දෙක. කාමරාගය ගැන අපි මෙතනදී අවධානය යොමු කරේ නෑ. මා කිව්වේ ව්‍යාපාදයේ දේශය. දේශය ඊටාම් බරපතලයි. අපිට තරහ එන්නේ නැහැ කියලා හිතා හිටියට හතුරෙක් දකින්න ඕන බලන්න. දැන් අපි බන අහහ ඉන්නවා. ඉන්න තැනට හතුරෙක් එනවා අපේ. අපේ හිතේ අපි හිතුවේ අපිට තරහ යන්නේ නැහැ කියලා. හතුරා දැක්ක ගමන් තරහව. ආන්න බලන්න. ඒක නිසා පින්නතුනේ මේකේ බරපතලකම තමයි මේ දේශේ ගොඩාක් අපට හානි කරනවා. දැන් අපට සතුටක් ඇති වෙනවා නම් ඒ සතුට ඇති වෙන්නේ එකපාරටම උච්චතම අවස්ථාවේ සතුටක් ඇති වෙන්නේ නැහැ. සතුට ටික ඇති වෙලා තමයි වර්ධනය වෙන්නේ. ද්වේෂය එහෙම නෙවෙයි. එකපාරටම පටන් ගන්නේ උච්චතම අවස්ථාවේ. ඒක නිසා අපේ ලේ ධාතුවට, අපේ හෝමෝන වලට, අපේ ඉන්ද්‍රිය වලට කරන හානිය අප්‍රමාණයි. ඒකනේ කයෙන්ති ගිය ගමන් මොකද වෙන්නේ? මූණ රතු වෙනවා. තොල් වෙවුලන්න පටන් ගන්නවා. බලන්න පින්නතුනේ මේ දේශේ එච්චර බරපතලයි. පේන ටික එහෙමනම් ඇඟ ඇතුලේ ඉන්ද්‍රිය කොහොම ක්‍රියාත්මක වෙනව ඇද්ද? ඒ නිසා දේශේ ආපු ගමන් බලන්න හදවතට අත තියලා හෘදේ වස්තුවේ ස්පන්දන වේගය කොච්චර වැඩි වෙනවද කියලා. කොච්චර බලපෑමක් මේ හිතින් කරනවද? එතකොට බරපතල අසනීප තත්ත්වයක්, හෘද රෝගයක් වගේ එකක් තියෙනවා නම් ඒවලෙම මිය යනවා. ආයි කතා කරන්න දෙන්නේ. ඒක නිසා දේශය එච්චර බරපතලයි. එහෙනම් මේ ක්ලේශය දුරු කරන්නට හොඳම ක්‍රමය තමයි මොකද්ද? පින්නතුනි මෛත්‍රිය. එහෙනම් මෛත්‍රී භාවනාව කොච්චර වැදගත්ද? එතකොට මෛත්‍රී භාවනාවේ ලෞකික ප්‍රයෝජනත් අප්‍රමාණව තියෙනවා. මේ එදිනෙදාට තියෙන. සුඛං සුපති හොඳට නිදා ගන්න පුළුවන්. ඇයි දේශේ නැහැනේ? නේ සුඛං සුපති. දේශය තියෙනවා නම් කිසිම දෙයක් කරන්න බෑනේ පින්නතුනි. කන්න බොන්න පුළුවන්ද? හරියට බෑ. ඇඳුමක් අඳින්න පුළුවන්ද? බෑ. ගමනක් යන්න පුළුවන්ද? හරියට බෑ. නේ කවුරු හරි සතුරු සාමිච්චේ කතා කර ඉන්න පුළුවන්ද? බෑ. තමන්ගේ කම්පියුටරේ මොනවා හරි කරගෙන යන්න පුළුවන්ද? බෑ. ඉගෙන ගන්න පුළුවන්ද? බෑ පින්නතුනේ. ඒ නිසා දේශය එච්චරම බරපතලයි. අපි උත්සාහ කරන්න ඕනේ මේක තමයි ටික ටික අඩු කරගන්න. ඒකට තමයි මෛත්‍රිය වඩන්න කියන්නේ. එතකොට හිත සැහැල්ලු වෙනකොට හොඳට නිින්ද යනවා. හිත සැහැල්ලු වෙනකොට හොඳට උදේට හැරෙනවා. සුඛං පටිපුච්චති. හිත සැහැල්ලු වෙනකොට නරක හීන දකින්නේ නැහැ. න පාපකං සුපිනම් පස්සති. හිත සැහැල්ලු වෙනකොට මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. අමනුස්සානම් පියෝ හොති. දෙවියෝ ආරක්ෂා කරනවා. දේවතා රක්කන්ති. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නෙන්
අග්ගිවා විසංවා වසවිස වලින් සත්තංවා අවියායුධ වලින් විපතක් වෙන්නේ නැහැ. තුවටන් චිත්තං සමාධියති හිතේ සමාධිය ඇති වෙනවා. මුඛවන්නෝ විප්පසීදති ප්‍රසන්න මුහුණක් ඇති වෙනවා. අසම්මූල්ලෝ කාලං කරෝති මැරෙන වෙලාවේ නොමුලාව මියන්න පුළුවන්. හොඳ සිහියෙන් මැරෙන්න පුළුවන්. පින්නතුනේ හොඳ සිහියෙන් මැරෙන්න ලැබෙන එක මහා වාසනාවක් නේ. සිහිය නැතුව මැරුණොත් මොන චුතිසිතක් ඇති වේද කවුද දන්නේ? ඒ නිසා හොඳ සිහියෙන් මැරෙන්න පුළුවන් පින්නතුනේ. අසම්මූල්ලෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මරණින් මතු පින්නතුනි පුළුවන් වෙනවා හොඳ තැනක උපදින්න. ධානය ලබාගෙන තිබුණොත් බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. ඒ නිසා මෙවැනි தත්ත්වයක් තියෙනවා මේ මෛත්‍රිය. ඒ නිසා සමත භාවනාවට සම්බන්ධ මේ මෛත්‍රිය පළමුව පුරුදු කරන්න, පුහුණු කරන්න. ඒක නිතර කරන්න ඕන. නැත්තම් මේක පිරිහෙනවා වහවහම. ඒකයි පින්නත. ඒ නිසා දැන් කෝටු දෙකක් අපි අතුල්ලනවා. කෝටු දෙකක් අතුල්ලා රත් වෙනවා. රත් වෙලා තාම ගින්දර ආවේ නැහැ. මොන කරදරයක්ද කියලා ආයි පැත්තකින් තියෙනවා. දැන් අපිට පුළුවන් දර නතර කර තැන ඉඳලා මං තව පොඩ්ඩක් ඇතුළුවොත් හොඳයි කියලා කරගෙන යන්න බෑ. කෝටු දෙකම නිමිලා. දැන් මොකද වෙන්නේ? ආයි මුල ඉඳලා අතුල්ලන්න වෙනවා. ගින්දර ගන්න. පින්නතුනි සමත භාවනාවත් අපි මේක දිගට නොකළොත් අද කරලා හෙට නොකළොත් තව සති ගාණක් එහෙම තියලා හිටියොත් ආයි මුලට එන්න වෙනවා. ඒ නිසා සමතය පටන් ගත්තාම මේ මෛත්‍රී භාවනාව දිගින් දිගට කරන්න ඕන. මේක ජීවිත පුරුද්දක් බවට පත් කරගන්නවා. ජීවිත ප්‍රතිපත්තියක් බවට පත් කරගන්නවා. ඒතොර ජීවිත ප්‍රතිපත්තියක් බවට පත් කරගත්තොත් තමයි අපිට පුළුවන් පින්නතුනි මේකෙන් ප්‍රතිඵලයක් ලබන්න. එහෙම නැත්තම් ප්‍රතිඵල ලබන්න අමාරුයි. ඊළඟට අපිට පුළුවන් පින්නතුනි මේ භාවනාව විතරක් මෙතනින් නතර වෙන්නේ නැතුව දැන් අපිට පුළුවන් මේ භාවනාව වෙනස් කරගන්න. අපිට පුළුවන් බුද්ධානුස්සතිය වඩන්න. ධම්මානුස්සතිය වඩන්න පුළුවන්. සංඝානුස්සතිය වඩන්න පුළුවන්. සීලානුස්සතිය වඩන්න පුළුවන්. දේවතානුස්සතිය වඩන්න පුළුවන්. අපිට මේ බුදුගුණ භාවනාව ගන්න. දැන් බුදුගුණ භාවනාව වඩන්න පුළුවන් අපිට. දැන් අපි බුදුගුණ භාවනාව වඩනවා. බුදුගුණ 9 නිකන් කටින් කීයක ඉඳලා බෑ. අරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ ඔහොම කීයක ඉඳලා බෑ. මේකේ තේරුම දැනගන්න. තේරුමත් කටපාඩමින් කීයක ඉඳලා බෑ. පින්නතුනේ. ඒ නිසා මේ තේරුම අපි වඩාත් හොඳින් ග්‍රහණය කරගෙන ඒ අනුව හිතන්න ඕන. දැන් අපි එක බුදු ගුණයක් ගන්න. අරහං. අරහං කියන්නේ ඇයි? අරහං කියන්නේ රහසින් වත්පව් නොකලසේක බුදුහාමුදුරුවෝ. සියලු ලෝකවාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වනසේක. රහසින් වත්පව් නොකලසේක. දැන් පින්නතුනි අරහං කියන ගුණය සංසාර චක්‍රයේ අර බිඳලෝසේක. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අරහං කියන්නේ. දැන් ඔහොම කිව්වයි කියලා භාවනාව වැඩෙන්නේ නැහැ. එහෙනම් කොහොමද භාවනාව වඩන්නේ? බුදුගුණ භාවනාවේ එක බුදුගුණයක් මම මේ කියන්නේ. අරහං. දැන් අපි හිතමු මේ බුදුගුණෙන් කියවෙන එක අර්ථයක් තමයි සංසාර චක්‍රයේ අර බිඳලෝසේක. දැන් අපි ඕක කිය ඉන්නවා. සංසාර චක්‍රයේ අර බිඳලෝසේක සංසාර චක්‍රයේ අර බිඳලෝසේක එබැවින් අරහන්නම් වනසේක. වැඩන්නේ. සංසාර චක්‍රයේ අර බිඳලෝසේක කියලා කියනකොට අපිට දැනෙන්න ඕන, අපිට වැටහීමක් ඇති වෙන්න ඕන. ඒ පිළිබඳව ප්‍රබුද්ධ වෙන්න ඕන. පින්නතුනි ඒක හිතන්න.
සංසාර චක්‍රය කියන්නේ මොකද්ද? මේක දැනගන්න එපා. සංසාර චක්‍රය කියන්නේ පින්නතුනේ අපි මේ නොනවති සසර යන ගමන. මොකද්ද? ඔහොම කිව්වත් වැඩක් නෑ. ඒ තමයි පටිච්ච සමුප්පාදය. ද්වාදසාංග පටිච්ච සමුප්පාදය. එතකොට සංසාර චක්‍රේ අර කියන්නේ ගරාදේ. අර බිඳලූසේක බුදුහාමුදුරුවෝ සසර ගමන නතර කළා. මේ කරත්ත රෝදයක් නම් සංසාර චක්‍රය කරත්ත රෝදයක් කියලා හිතුවොත් ඒ කරත්ත රෝදයේ මැද තියෙනවා ගරාදේ. ඒවෙන් තමයි මේ කරත්ත රෝදයට ශක්තිය දෙන්නේ. අන්නේ ගරාදි කැඩුවොත් රෝදයේ ශක්තිය එතනින් ඉවරයි. එතනින් එහාට යන්න බෑ. එහෙනම් මේ සංසාර චක්‍රයේ තියෙනවා ගරාදි 12ක්. අවිජ්ජා, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. ඔන්න 12. එතකොට මේ 12 අතරේ තියෙනවා ප්‍රධාන ගරාදි දෙකක්. මොකක්ද මේ ගරාදි දෙක? අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. පළවෙනි එක තමයි අවිද්‍යාව, දෙවෙනි එක තමයි මේ තණ්හාව. එතකොට අවිද්‍යාවයි තණ්හාවයි දුරු කරන්න ඕන. මේ දෙකම දුරු කරනවා කියලා සංකල්පයක් ඕනේ නැහැ. එකක් දුරු කරාම දෙකම දුරු වෙනවා. තණ්හාව දුරු වෙනකොට අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව දුරු කරනකොට තණ්හාව නැති වෙනවා. එතකොට තණ්හාව තුල අවිද්‍යාව තියෙනවා, අවිද්‍යාව තුල තණ්හාව තියෙනවා. ඒතර මේ දෙක නැති කරනවා කියන්නේ එකක් නැති කරනකොට දෙකම නැති වෙනවා. ඔන්න අපි ගරාදි බිඳ දැම්මා. පින්නතුනි අපිත් ඒතන්ට එන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ බුදු ගුණය ගැනයි අපි හිතන්නේ බුද්ධානුස්සතිය. එහෙනම් සංසාර චක්‍රේ අරබින්දලූසේක කියලා කියනකොට අපට පටිච්ච සමුප්පාදය මතක් වෙන්න ඕන. එයින් එක මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕන. බලන්න පින්නතුනි කොච්චර ගැඹුරක් තියෙනවද කියලා. අන්න එහෙමයි බුදු ගුණ හිතන්නේ. ඒතර බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. ඒතර බුද්ධානුස්සතිය දිගින් දිගට වඩනකොට අපේ මනස සිත දියුණු වෙනවා. ඊට පස්සේ පින්නතුනි අපිට විදර්ශනාවට යන්න පුළුවන්. විදර්ශනාව කියන්නේ දර්ශනය කියන්නේ දකින්න, විදර්ශනාව කියන්නේ හොඳින් දකින්න. මොකද්ද හොඳින් දකින්නේ? ලෝකය. මොකද්ද ලෝකය කියලා කියන්නේ? ලෝකය කියලා කියන්නේ පින්නතුනි පංච උපාදානස්කන්ධේ නම් වූ ලෝකය. මේ ලෝකේ හොඳින් දකින්න පුළුවන්. අන්නේ හොඳින් දකින්න තැනට අපිට එන්න නම් ඉස්සෙල්ල හිත දියුණු කරගන්න ඕන. පස්සේ තමයි අපි ප්‍රඥාව ලබන තැනට යන්නේ. එහෙනම් නිර්වාණාවබෝධය මේ මහත්මිය මතක් කරන විදියට නිර්වාණාවබෝධයට මූලික වශයෙන්ම අවශ්‍ය වන්නේ සමතයයි. සමතය වඩා ඔබ හිත දියුණු කරගත්තොත් ඊට පස්සේ විදර්ශනාව වඩා අපට පුළුවන් වෙනවා නිර්වාණය සාක්ෂාත් කරගන්න. විදර්ශනාවෙන් කතා කරන්නේ අපි ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් දකින්න. අපි ලෝකේ අරගෙන තියෙන්නේ නිට්ටයයි, සුඛයි, ආත්මයි වශයෙන්. නිට්ටය කියන්නේ ස්ථිරයි. නිට්ටයයි, සුඛයි, සැපගෙන දෙනවා. ආත්මයි ස්ථිරසාර ආත්මයක් තියෙනවා. මමයේ මාගේ කියන සංකල්පයක් තියෙනවා. අන්න ඒක නෑ කියන තැනට එන්න ඕන. ඒක අවබෝධම වෙන්න ඕන. ඒ තමයි අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එහෙනම් නිවන් දකින මගෙහි අත්‍යවශ්‍ය වූ කාරණාව වන්නේ පින්නතුනි අපි වටහා ගන්න ඕන නිර්වාණය සාක්ෂාත් කරන්න නම් පළමුව සමතය වඩා අපේ හිත දියුණු තත්ත්වයට පත් කරගත්තොත් අපට ඊළඟට විදර්ශනා වඩා නුවණ දියුණු කරගන්න, ප්‍රඥාව ලබා ගන්න භාග්‍ය ලැබෙනවා. එහෙනම් අන්නෙවැනි තත්ත්වයක් ඇති කරගන්නට අපි අදම ක්‍රියාත්මක වෙමු. අදම බවුන් වඩමු. අදම ශ්‍රද්ධාව උපදවා ගනිමු. ඒ තමයි නිවන් මාර්ග. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ බණපදය ඔබේ ජීවිතයට මහා ශක්තියක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේහි
පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කළේ කන්නිමහර වතුරුගම පදිංචි සදැහැති දායකාවක් විසිනුයි. එතුමියගේ බලාපොරොත්තුව තමයි මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ කුසල බලයෙන් එම සදැහැති දායකාවගේ නමින් පරලෝකසපත් වන්නට යෙදුණු ආදරණීය දෙමාපියන්ටත් සිය සාමිපුරුෂයාටත් සාමියාගේ දෙමාපියන් ඇතුළු වර්ග පරම්පරාවල පරලෝකසපත් පින් බලාපොරොත්තු වන ඥාතීන් වෙත්නම් ඔවුන්ටත් මේ පින් අනුමෝදන්ව භව ගමන සුවපත් වේවා. මතු භවයකදී මිනිසත් භව ලබා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා. සක්දෙවිඳුන් ප්‍රදාන සීලම සම්‍යක් දෘෂ්ටික දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වායි ප්‍රාර්ථනා කරමි. ඒ නිසා මිය පරලෝ යන්ට යෙදුණු සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. එය සුඛිත මුදිත වේවා. උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරන අතර සක්දෙවිඳුන් ප්‍රදාන සම්‍යක් දෘෂ්ටික දෙවියෝද මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගනිත්වායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ අයටත් තම පුතණුවන් සහ ලේලිය ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන් සුවපත් වේවා. සහාය දැක්වූ හිතවතුන් ඇතුළු සියලු දෙනාත් මෙම ධර්මදේශනයේ ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. මෙම උතුම් බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේ මගඵල නිවන් අවබෝධ වීමට හේතු වාසනා වේවායි එතුමිය ප්‍රාර්ථනා කරනවා. කොරෝනා උවදුරින් මුළු ලොව නිදහස් වේවා. සියලු ලෝවැසියන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ අය හැම කෙනෙක්ම සුගතිගාමී වේවා. මෙලොව යහපත පරලොව සුගතිය අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං